නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදේ දෙවියන්ගේ දැහැමි රැකවරණය සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිතක අස්සරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ 2022 ජනවාරි මාස 2 වන දින 8 වන උපන්දිනයේ සමරන සනුජ සදෙව්මින අමරතුංග පුතුණුවන්ට සිත් පැතීම පිණිස BDL ගුණසේකර මාවත මූණගම හොරණ යන ලිපිනේ පදිංචි ඩග්ලස් හේමජිත් අමරතුංග සහ චතුරිකා සපුමානගේ යන පින්වත් පිරිස රාශිය වෙලා තමයි අද උදාරමී ධර්ම දානමේ පින්කම් සිද්ධ කරන්නේ. ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තියෙනවා පින්වත්නි. 2022 ජනවාරි මාස 2 වන දින 8 වන උපන්දිනය සමරන සනුජ සදෙව්මින අමරතුංග පින්බර පුතුට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා කියන උදාර අදහසින් තමයි අද උදාරමී ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නේ. අපි සුපුරුදු පරිදි පින්වත්නි මේ දිනවල කතා කරමින් හිටියේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා සම්බුදු බවට පත් වෙන විට වජිරාසන භූමියේදී විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසෙවණේදී උදාර ආශ්චර්ය අවබෝධයක් ශාස්ත්‍රුන් වහන්සේගේ චිත්තසංතානයේ ඇති වුණා. ඒ දසබල ඥාන, ඒ වගේ මේ දසබල ඥාන මත පිහිටා තථාගතයන් වහන්සේ විශා කරුණු 4කින් විශාරද වුණා. මේ දසබල ඥානයන් මත පිහිටා කුමක්ද වුණේ? තථාගතයන් වහන්සේ කරුණු 4ක් ඔස්සේ විශාරද වුණා පින්වත්නි. ඒතර මේ දිනවල අපි විශේෂයෙන්ම කතා කරමින් හිටියේ ශාස්ත්‍රුන් වහන්සේගේ තියෙන දසබල ඥානයක් වන 4 වෙනි දසබල ඥානයේ තථාගතයන් වහන්සේට අවබෝධයක් තියෙනවා කුමක්ද? මේ නානා ධාතු අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භූතං පජානාති. අනේක ධාතු ස්වභාවයන්ගෙන් හටගත්තු නානා ධාතු ස්වභාවයන්ගෙන් හටගත්තු අනේක ස්වභාවයෙන් යුතු නානා ස්වභාවයෙන් යුතු ලෝකයන් පිළිබඳ තථාගතයන් වහන්සේට පරිපූර්ණ අවබෝධයක් තියෙනවා පින්වත්නි. එතකොට අපි ඔබ අහලා තියෙනවා අපි දේශනාවේ මුලින්ම කතා කළා චක්කු ධාතු, සෝත ධාතු, ගාන ධාතු, ජීවා ධාතු, කාය ධාතු, මනෝ ධාතු කියලා. ඒ විතරක් නෙවෙයි රූප ධාතු, ශබ්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ ධාතු, ධම්ම ධාතු කියලා අපි කතා කළා. ඒතර පින්වත්නි මේ හරි පුදුමයි. දැන් අපේ ඇස කන නාසය දිවකය මනස කියලා කියන්නේ අපේ ජීවිතය. එතකොට මේ ජීවිතෙත් එක්ක ප්‍රතිබද්ධ වෙලා තියෙන ලෝක ටික තමයි කුමක්ද? මේ රූප ධාතු, ශබ්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ ධාතු, ධම්ම ධාතු කියලා කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ පින්වත්නි හරි ආශ්චර්යයි. මෙන්න මේ බාහිර ලෝකය, මේ රූප ශබ්ද ගන්ධ රසයන්ගේ යුතු මේ ලෝකය හටගත්තු මේ තියෙන විදිය පිළිබඳව හරි ආශ්චර්යයි. සකස් වෙලා තියෙන ආකාරය පිළිබඳව, මේ අවකාශය තුළ පවතින විදිය පිළිබඳව පුදුම විස්මිත අවබෝධයක් ශාස්ත්‍රුන් වහන්සේට තියෙනවා. මේ පිළිබඳව එක්තරා දවසකදී පින්වත්නි ශාස්ත්‍රුන් වහන්සේ දෙව් මිනිස් ලෝකයට විවර කළා. පුදුම හිතෙනවා පින්වත්නි, පුදුම ආශ්චර්යයි. ඒ සමහර කරුණු අහද්දි පින්වත්නි විස්මයට පත් වෙනවා.
මෙච්චර නිතක් ශාස්ත්‍රුන් වහන්සේට තියෙනවද කියලා. අහෝ මෙවන් ආශ්චර්ය අවබෝධයක් භාග්‍යතුන් වහන්සේ මගේ ආශ්චර්ය අවබෝධකින් යුක්ත වුණා නේද කියලා. පින්වත්නි හරි ආශ්චර්යයි විස්මිතයි මේ දේශනාව. පින්වත්නි මේ දේශනාව තියෙන්නේ අංගුත්තර නිකායේ. ඒතර භාග්‍යතුන් වහන්සේ පින්වත්නි කාලේ දැන් සවැත් නුවර වැඩ වාසය කරද්දී දවසක් මේ ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගාවට ආවා. ඇවිල්ලා වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට කියනවා සම්මුඛාමේතම් බන්තේ භගවතෝ සුතං සම්මුඛා පටිග්ගහිතං භගවතෝ ආනන්ද සිකිස්ස අභිභූ නාම ශාවකෝ බ්‍රහ්ම ලෝකේ ඨිතෝ සහස්සී ලෝක ධාතුන් සරේන විඤ්ඤාපේසීති. භගවාපන ඊට පස්සේ අහනවා ස්වාමීනි මා විසින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේමයි මේ කරුණ අහලා තියෙන්නේ. ඉදිරියේමයි ස්වාමීනි පිළි අරගෙන තියෙන්නේ කියන්නේ පින්වත් ආනන්ද සිකී නම් වූ සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෝ අභිභූ නම් වූ භික්ෂුව බ්‍රහ්ම ලෝකයේ සිටමින් සහස්‍රී ලෝක ධාතුවට කටහඬ අහන්න සැලැස්සුවා කියලා. ස්වාමීනි අරහත් සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ කොප්පොන් දුරකට කටහඬ පතුරුවා හරින්න සමර්ථද කියලා ඇහුවා. ඒත් බලන්න පින්වත්නි හරි ආශ්චර්යයි. සිකී බුද්ධ ශාසනයේ වැඩ හිටියා අභිභූ කියලා ශ්‍රාවකයෙක් අග්‍ර ශ්‍රාවකයෙක් පින්වත්නි. මේ අග්‍ර ශ්‍රාවකයට විශ්මිත හැකියාවක් තිබුණ පින්වත්නි බ්‍රහ්ම ලෝකයේ ඉඳගෙන සහස්‍රී ලෝක ධාතුවට මෙහින කතා කරන්න බලවා. සහස්‍රී ලෝක ධාතුවට මෙහින කතා කරන්න පුළුවන්. ඉතින් ආනන්දයන් වහන්සේ දැන් භාග්‍යතුන් වහන්සේ මේක දේශනා කළේ. මේක සංයුත්ත නිකායේ පළවෙනි පොත් වහන්සේ තියෙන දේශනාව. ඉතින් ආනන්දයන් වහන්සේට මේක අහන්න ලැබුණා. ඉතින් ආනන්දයන් වහන්සේ විස්මිතපත් වෙලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ ශ්‍රාවකයෙකුට මෙච්චර හැකියාවක් තිබුණ තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේට අනේ මොන වගේ හැකියාවක් තියෙනවද? ශාවකෝසු ආනන්ද අප්පමීයා තථාගතාති. පින්වත් ආනන්ද ඔහු ශ්‍රාවකයෙක් නෙවෙයි. නමුත් තථාගතයන් වහන්සේලා ප්‍රමාණ කළ නොහැකි හැකියාවන්ගෙන් යුක්තයි. ශාවකෝසු ආනන්ද අප්පමීයා තථාගතාති. ඒ ශ්‍රාවකයෙක් තථාගතයන් වහන්සේ මොන වගේද? අප්පමීයා. අප්පමීයා කියන්නේ කොහොමද පින්වත්? ඒකට හැකියාවල ප්‍රමාණයක් නැහැ. ප්‍රමාණයක් නැහැ විශ්මිතයි. කල්පනා කරලා බලන්න. අප්පමීයා වචනේ. ඒ කරුණම තථාගතයන් වහන්සේ ගැන කොච්චර හිත පාතව ගන්න පුළුවන්ද පින්වත්නි? අප්පමීයා. ဒုတိ යම්පිකෝ ආයස්මානන්දෝ භගවන්තං ඒ දෙවෙනි අවස්ථාවෙත් බුදුරජාණන් වහන්සේගේ ආනන්දයන් වහන්සේ අහනවා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සිකී අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකෙක් හිටියා අභිභූ කියලා අග්‍ර භද්‍ර ශ්‍රාවකෙක් හිටියා. මං අහලා තියෙන භාග්‍යතුන් වහන්සේගේ ඉදිරියේදීමයි මං ඇහුවේ අනේ ඒ ශ්‍රාවකයට දහසක් ලෝක ධාතුවට ඇහෙන කතා කරන්න පුළුවන්. දැන් ඔබ අහලා ඇති මේ සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෙක් කියන අනුරුද්ධ. ඒ අනුරුද්ධයන් වහන්සේට දහසක් ලෝක ධාතු දකින්න පුළුවන් පින්වත්. දහසක් ලෝක ධාතු දකින්න පුළුවන්. ඒ තරම් පිරිසිදු දිවසක් තියෙනවා. දහසක් ලෝක ධාතු ශ්‍රාවකයෙකුට දකින්න පුළුවන් නම් ශාස්ත්‍රුන් වහන්සේ කොතරම්නම් ලෝකයන් දකින්න වෙද්ද පින්වත්නි. ඒ ඇසනම් ආශ්චර්යයි. මේ ඇසනම් ආශ්චර්යයි පින්වත්නි. ඉවන් පිරිසිදු දිවසක්, ඉවන් ආශ්චර්ය මසසක්, ඉවන් ආශ්චර්ය ප්‍රඥාසක්, සම්බුදු වෙසක් විස්මිතයි පින්වත්නි. විස්මිතයි. ඉවන් ශාස්ත්‍රුන් වහන්සේ නමක් මේ ජීවිතේ පින්වත්නි දිවිහිමියෙන් සරණ කරගෙන ඒ සරණ නොවෙනස් වෙන විදියට මේ ජීවිතේ තියාගන්න පුළුවන් වුණොත් කිසිම හේතුවක් මත බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් බැහැර අවබෝධයක් අපි නිවන් මඟ වෙනුවෙන් හොයන්නේ නැත්තම් විමුක්තියක් වෙනුවෙන් හොයන්නේ නැත්තම් පිළිසරණ කරගන්නේ නැත්තම් එතනමයි අපිට තියෙන රැකවරණය පින්වත්නි.
නිරන්තරයෙන් අපිට බොහෝ කරුණවලදී අපේ නිවන් මාගේ කරුණවලදී ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයම හොයන්න ඕන. මේ කරුණ සම්බන්ධයෙන් අනේ ශාස්ත්‍රුන් වහන්සේ කුමක් වදාලාද? කුමක් වදාලාද කියලා අපිට හැමතිස්සෙම බුදුරජාණන් වහන්සේගේ අවබෝධය හොයන්න පුරුදු වෙලා තිබ්බොත් පින්වත්නි. බාහිර ලෝකයේ දේවල් අදහිලි මතවාද දෘෂ්ටි අදහස් ආකල්ප අපත අතහැරලා දාලා අපිට මෙතුවක්කල් සසරි කරන්න බැරි වෙච්ච දෙයක්. මෙතුවක්කල් සසරි කරන්න බැරි වෙච්ච දෙයක්. කොහොමද? බාහිර ලෝකේ මතවාද අතහරිනවා කියන එක. බාහිර ලෝකේ දෘෂ්ටි අතහරිනවා කියන එක. බාහිර ලෝකේ කෙනෙක්කිනා අත්දැකපු පුංචි පුංචි දේවල් අතහරිනවා කියන එක අපිට කරගන්න බැරි වෙච්ච එකක්. කරගන්න බැරි වෙච්ච එකක් පින්වත්නි. ඒ නිසා මේ ජීවිතේ මහන්සි ගන්න අන්නේ උදාරදී ඇති කරගන්නට කුමද්ද භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයෙන් බැහැර අවබෝධයක් පිළිසරණ නොකරගෙන ඉන්න. ඊට දෙවෙනි තුන්වෙනි අවස්ථාවෙත් බුදුරජාණන් වහන්සේ කියමු අනේ ස්වාමීනි, ඒතර මේ අවස්ථාවේ භාග්‍යතුන් දේශනා කළ ඒ ශ්‍රාවකෙක් නේ ආනන්ද. තථාගතයන් වහන්සේගේ හැකියාව අපමෙයයි. තුන්වෙනි අවස්ථාවෙත් ඇහුවා. දැන් මේ විස්තර වශයෙන් අහන්න ඕනට පස්සේ තමයි පින්වත්නි මේ නැවත නැවත අහන්නේ ආනන්දයන් වහන්සේ. විස්තර වශයෙන් අහන්න ඕනට පස්සේ ඊට පස්සේ තුන්වෙනි අවස්ථාවේ කියන අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මා ඉදිරියේමයි ඇහුවේ. සිකී අරහත් සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හිටියා. කවුද? අභිභූ කියලා. අනේ අභිභූ ශ්‍රාවකයාට පුළුවන් මේ දහසක් ලෝක ධාතුවට ඇහෙන කතා කරන්න. අනේ ශාස්ත්‍රුන් වහන්සේට කොච්චර හැකියාවක් තියෙනවද? මේ රූප ධාතුව ගැන දැන් මේ විස්මිත විග්‍රහයක් කරන්න හදන්නේ පින්වත්නි. ඒ ලෝකය පිළිබඳව. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තුන්වෙනි අවස්ථාවේදී දේශනා කළා භාග්‍යතුන් වහන්සේ මේ ඊට පස්සේ දේශනා කරනවා පින්වත් ආනන්ද සිකී නම් වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෝ අභිභූනම් භික්ෂුව මේ සහස්‍රී ලෝක ධාතුවට පින්වත් බ්‍රහ්ම ලෝකෙ ඉඳගෙන තමයි කතා කරන්න සලස්සල් තියෙන්නේ. ඊට භාග්‍යතුන් වහන්සේ අහනවා ආනන්ද ඔබ අහලා තියෙනවද සහස්‍රී චූලනිකා ලෝක ධාතුව ගැන අහලා තියෙනවද? ඊට පස්සේ ආනන්දයන් වහන්සේ දේශනා කළා හරි ආශ්චර්යද මේ වචනේ ඇහිච්ච ගමන් පින්වත්නි ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කියන පුදුම විදියට කියනවා කොහොමද? ඒතස්ස භගවා කාලෝ ඒතස්ස සුගතෝ කාලෝ භගවා භාසයේ භගවතෝ සුත්තා බික්ඛු දාරෙස්සන්තිති. භාග්‍යතුන් වහන්සේ මේ ඒ ගැන දේශනා කිරීමට සුදුසු කාලයයි. සුගතයන් වහන්සේ මේ ඒ ගැන දේශනා කිරීමට සුදුසු කාලයයි. භාග්‍යතුන් වහන්සේ යමක් වදාරන සේක් නම් භාග්‍යතුන් වහන්සේගේ අසා භික්ෂූන්ගේ මතක තබා ගන්නවාමයි. එසේ වීනම් පින්වත් ආනන්ද සමන්‍යම අසන්ට කිව්වා. ආනන්ද ලස්සන විස්තරයක් තියෙනවා පින්වත්නි. දැන් මේ කුමක් පිළිබඳව විස්තර කරන්න පින්වත්නි? සහස්‍රී චූලනිකා ලෝක ධාතු. ලෝක ධාතුවක් ගැන විස්තර කරන්නේ මොකක්ද කියන නම? සහස්‍රී චූලනිකා. සහස්‍රී කියන්නේ 18. ඒතර ඒකේ විස්තර කොහොමද තියෙන්නේ? යාවත ආනන්ද චන්දිම සූර්යා පරිහරಂತಿ දිසාහන්ති විරෝචනා තාව සහස්සදා ලෝකෝ තස්මින් සහස්සදා ලෝකේ සහස්සං චන්දානම්. ආනන්ද යම්තාක් සඳහිරුගේ ගමන් මඟ තිබෙනවා නම් චන්දිම සූර්යා පරිහරಂತಿ. ඒතර චන්ද්‍රයයි සූර්යයයි යම්තාක් මේ අවකාශය යම් සැරිසැරීමක් ඇද්ද පරිහරಂತಿ. ඒ වගේම දේශනා කරන දිසාවන් බබළුවනවාද? චන්ද්‍රයාගෙන් සූර්යාගෙන් යම්තා බබළුවනවාද? සහස්සදා ලෝකේ සහස්සම් අන්න එකට තමයි කියන්නේ කොහොමද? සහස්සදා ලෝකෝ කියලා කියන්නේ ඒකට පින්වත්නි. සහස්‍රී ලෝක ධාතුව.
ඒකට මොකද්ද කියන්නේ? සහස්‍රී ලෝක ධාතු. සහස්සදා ලෝකෝ. තස්මින් සහස්සදා ලෝකේ ඒ සහස්‍රී ලෝක ධාතුවේ දහසක් චන්ද්‍රයන් තියෙනවා. චන්ද්‍රයා කීයද පින්වත්නි? 1000යි. සහස්සදා ලෝකේ සහස්සං චන්දාන. සහස්සං සූර්යාන. සූර්යා 1000යි. බුදු ඇසට පේනවා පින්වත්නි. දැන් අපට සාමාන්‍ය ලෝකයට පේන්නේ එක ඉරයි, එක හඳයි. බුදු ඇසට පේනවා මේ අවකාශي පැතිරිච්ච ඉරවල් 1000කින් යුතු හඳවල් 1000කින් ආලෝකමත් කරන පැතිරිච්ච ඒක ප්‍රමාණයක් දකින්න. කුමද්ද ඒකට ඒක විස්තර තියෙනවා පින්වත්නි. සහස්සං සිනේරු පබ්බත රාජානං. සිනේරු පර්වත රාජයා කොච්චරද? 1000ක් පේනවා බුදු නෙතට. මේ අවකාශයේ ඉරවල් 1000කින් යුතු හඳවල් 1000කින් යුතු සිනේරු පර්වත රාජයා 1000ක්. සහස්සං ජම්බුද්දීපාන. ජම්බුද්දීප කීයක් තියෙනද එතකොට? 1000ක් තියෙනවා. සහස්සං අපරගෝයානං. අපරගෝයාන කීයක් තියෙනවද? 1000ක් තියෙනවා. සහස්සං උත්තර කුරුණං. උත්තර කුරු දිවයින 1000ක් තියෙනවා. සහස්සං පුබ්බ වීදේහානං. පූර්ව වීදේයන් 1000ක් තියෙනවා. ඊතර සතර දිවයින් කියලා කියන්නේ මේකට තමයි පින්වත්. මොකද ජම්බුද්දීපය, අපරගෝයානේ, උත්තර කුරු දිවයිනේ, පූර්ව වීදේහේ. චත්තාරි මහා සමුද්ද සහස්සානි. ඒ විතරක් නෙවෙයි කියනවා. 4000ක් මහා සමුද්‍රයන්. 4000ක් මහා සමුද්‍රයන් තියෙනවා කියනවා. 4000ක් මහා රාජ්‍යයන් තියෙනවා කියනවා. 1000ක් චාතුරු මහා රාජික තියෙනවා කියනවා. 1000ක් තව්තිසා තල තියෙනවා කියනවා. 1000ක් යාමයන් තියෙනවා කියනවා. 1000ක් තුසිත. 1000ක් නිම්මාන රති. 1000ක් පරිනිම්මිත වසවත්ති. 1000ක් බ්‍රහ්ම ලෝක බුදු නෙතට පේනවා. හරි පුදුමයි පින්වත්. පින්වත් ආනන්ද මේකට තමයි කියන්නේ සහස්‍රී චූලනිකා ලෝක ධාතුව කියලා. මේකට මොකද්ද කියන්නේ පින්වත්නි? සහස්‍රී. දැන් අපි දැන් ඉන්න පෘථුවිය. අපි ඒකට ව්‍යවහාර කරන පෘථුවිය කියලා. ඒතර මේ පෘථුවියේ එක දඹදිව් තලයයි තියෙන පින්වත්නි. හරි පුදුමයි එතකොට. එක ඉරයි එක හඳයි අපිට පේන්නේ. ඒතර ඒ වගේ මේ අවකාශයේ සැරිසරලා තියෙනවා. එන කොච්චරද? දඹදිව් තල 1000ක් තියෙනවා පින්වත්නි. පුදුමයි. සතර මහා දිවයින් 4000ක් එතකොට. එකක හතර ගානේ 4000ක්. සිනේරු පර්වතය 4000ක්. චන්ද්‍රයා 4000යි. ඉරවල් හඳවල් 4000 තියෙනවා පින්වත්නි. 10000 තියෙනවා. කොච්චර ප්‍රමාණයක පැතිරිච්ච දෙයක් සාස්ෘණාසර පේනවා පින්වත්නි. එක පැත්තකින් පින්වත්නි ඒ සම්බුදු සිතේ ආශ්චර්යය. තව පැත්තකින් පින්වත් මේ අපට නොපෙන්න ලෝකය. බලන්න භාග්‍යතුන් වහන්සේගේ මේ අවබෝධය පින්වත්නි, මේ අනේක ස්වභාවයෙන් යුතු මේ නානා ස්වභාවයෙන් යුතු මේ ලෝක ධාතුවේ පිළිබඳ තියෙන සාස්ෘණ වහන්සේගේ අවබෝධය. එහෙනම් මේකට තමයි කියන්නේ පින්වත්නි මොකද්ද? සහස්‍රී චූලනිකා ලෝක ධාතුව කියලා. සහස්‍රී චූලනිකා ලෝක ධාතුව. යාවත ආනන්ද සහස්‍රී චූලනිකා ලෝක ධාතු තාව සහස්සදා ලෝකී අයං උච්චතානන්ද ද්විසහස්සී මජ්ක්‍ධිමා ලෝක ධාතු. පින්වත් ආනන්ද යම්සාක් සහස්‍රී චූලනිකා ලෝක ධාතු වෙයිද? එමුදු ලෝක ධාතුන් 1000ක් තව අවකාශයේ විසිර. දැන් අර මේ අපි හිතමු දැන් මේ චූලනිකා ලෝක ධාතු එක යුනිට් එකක් විදියට ගත්තොත්, එක ඒකකයක් විදියට ගත්තොත්, ඒ වගේ ඒකකක් තව මේ අවකාශي කොච්චර පැතිරලා තියෙනවද? 1000ක් තියෙනවා කියන. 1000ක්. ඒතර ඒ සම්පූර්ණ එකට කොහොමද කියන්නේ? ඒකට කියනවා කොහොම පින්වත්නි? දිසහස්ත්‍රී මජ්ක්‍ධිමා ලෝක ධාතු.
අරක සහස්‍රී චූලනිකා ලෝක ධාතු. ඒ සහස්‍රී චූලනිකා ලෝක ධාතු වගේව 1000ක් මේ අවකාශයේ බුදු නෙතට පේනවා. බුදු නෙතට පේනවා. ඒකට තමයි භාග්‍යතුන් වහන්සේ නම පාවිච්චි කළේ කුමක්ද? දිසහස්‍රී මජ්ක්‍ධිමා ලෝක ධාතුව කියලා. දිසහස්‍රී මජ්ක්‍ධිමා ලෝක ධාතුව. යාවතා ආනන්ද දිසහස්‍රී මජ්ක්‍ධිමා ලෝක ධාතු තාච සහස්සදා ලෝකේ අයං උච්චතානන්ද තිසහස්සී මහා සහස්සී ලෝක ධාතුව. පින්වත් ආනන්ද යම්සාක් දිසහස්‍රී මජ්ක්‍ධිමා ලෝක ධාතුවක් වෙයිද එබඳු ලෝක ධාතුන් 1000ක් ඇද්ද. පින්වත් ආනන්ද මේකට තමයි කියන්නේ තිසහස්‍රී මහා සහස්‍රී ලෝක ධාතුව කියලා. ඒතර පින්වත්නි අර ඉරවල් 1000ක් සඳවල් 1000ක් සහිත ඒකට කොහොමද කිව්වේ? සහස්‍රී චූලනිකා ලෝක ධාතු. ඒතර මේ සහස්‍රී චූලනිකා ලෝක ධාතු ඉරවල් 1000ක් තියෙනවා. හඳවල් 1000ක් තියෙනවා. සිනීරු පර්වත රාජය 1000ක් තියෙනවා. සතර මහා සාගර 4000ක් තියෙනවා. ඒතර ගත්තොත් එහෙනම් ජම්බුද්දීප 1000ක් තියෙනවා. ඒතර ඒ වගේම 1000ක් තව අවකාශයේ තියෙනවා. ඒකට තමයි පාවිච්චි කළේ කොහොමද? සහස්‍රී මජ්ක්‍ධිමා ලෝක ධාතු. බුදු නෙතට පේනවා. ඒතර මේ සහස්‍රී මජ්ක්‍ධිමා ලෝක ධාතු වගේව තවත් 1000ක් මොකද වෙන්නේ? අවකාශයේ ශාස්ත්‍රඥාන්සේට පේනවා. ආන්න එකට තමයි පාවිච්චි කළේ කොහොමද? තිසහස්සී මහා සහස්‍රී ලෝක ධාතුව කියලා. කල්පනා කරලා බලන්න මේ සම්බුදු නෙත දිහා. ආකංකමානෝ ආනන්ද තථාගතෝ තිසහස්සී මහා සහස්‍රී ලෝක ධාතු සරේන විඤ්ඤාපේ යාවතාපන ආකංකේයත්. පින්වත් ආනන්ද තථාගතයන් වහන්සේ කැමති වන සේක් නම් තිසහස්‍රී මහා සහස්‍රී ලෝක ධාතුවටම කටහඬ අහන්න සලස්සන්න පුළුවන් කියනවා. තවත් කැමති වෙනවා නම් ඉන් එහාට තථාගතයන් වහන්සේ කටහඬ පතුරවන්න පුළුවන් ආනන්ද කියනවා. ඊට ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මේ තිසහස්‍රී මහා සහස්‍රී ලෝක ධාතුවට සොරේ අසන සලස්සන්නේ කොයි ආකාරයෙන්ද කියලා අහනවා. තවත් එහාටනොත් කතා කරන්නේ කොහොමද කියලා අහනවා. ආනන්ද තථාගතයන් වහන්සේ තිසහස්‍රී මහා සහස්‍රී ලෝක ධාතුවට ඉස්සෙල්ලම ආලෝකෙ පතුරවනවා. යම් කලෙක සිටින සත්වයින් ඒ ආලෝකය හඳුන ගන්නව නම් ආන් එකල්ලි තථාගතයන් වහන්සේ බ්‍රහ්ම ഘോഷී කරනවා. සද්දේ අසන සලස්සනවා. පින්වත් ආනන්ද ඔය ආකාරයට තථාගතයන් වහන්සේ තිසහස්සී මහා සහස්‍රී ලෝක ධාතුර සරේ අසන සලස්සන්නේ කිව්වා. කොච්චර විස්මිතද බලන්න පින්වත්නි හැකියා තථාගතයන් වහන්සේ. ආශ්චර්යයි පින්වත්නි. පුදුම සහගතයි. මේ අනේක ස්වභාවයෙන් යුතු මේ ලෝකය පිළිබඳ තථාගතයන් වහන්සේට තියෙන අවබෝධය. ඊතර කල්පනා කරලා බලන්න මේ විදියට මේ බාහිර පඨවි ධාතුවෙන් ආපෝ තේජෝ වායෝ ධාතුවෙන් හටගත්තු මේ රූප මේ ලෝකය පිළිබඳ තථාගතයන් වහන්සේට තියෙන අවබෝධය පින්වත්නි. පින්වත්නි හරි ආශ්චර්යයි. ඒතර මේ බුදුරජාණන් වහන්සේගේ මේ අවබෝධය නම් පින්වත්නි පුදුම විස්මිතයි. ඒතර බලන්න මේ සියලු ලෝකයන් දකින තථාගතයන් වහන්සේට ඒ වගේම පින්වත්නි ඔබට මතක ඇති අග්ගඤ්ඤ සූත්‍රයේ ඊතර මේ ලෝකයන් හට ගන්න විදිය පිළිබඳව මේ බාහිර පඨවි ධාතු හට ගන්න විදිය ඒ ලෝකේ හට ගන්න විදිය ඒ වගේම මේ අසකරනාසය දිවකය මනසින් යුතු මේ මනුස්ස ලෝකයේ නිර්මාණය වෙච්ච ආකාරය පිළිබඳ අග්ගඤ්ඤ සූත්‍රය හරි ලස්සනට තථාගතයන් වහන්සේ දැකලා දේශනා කරනවා පින්වත්නි. ඔබට මතක ඇති භාග්‍යතුන් දේශනා කළා පින්වත් මහන්නි වාසිට්ඨේනි මේ වාසිට්ඨ භාරද්වාජ කියන බ්‍රාහ්මණ වංශයෙන් පැවිදි වෙච්ච දෙන්නෙක් මුල් කරගෙන තමයි මේ දේශනා කරන්නේ මේ කරුණ. වාසිට්ඨේනි අති දීර්ඝ කාලයක් ඇවෑමින් කිසියම් කාලයක මේ ලෝකය නැසෙයිද? එතකොට දැන් ඔය භාග්‍යතුන් වහන්සේ ඔය දැකපු මේ කියන සියලු ලෝක වෙනසලා යන දවසක් එනවා.
ඔබට සත්ත්ව සූර්යයක් ගමනේ බොහොම ලස්සනට ඒ ලෝකෙ වෙනසෙන හැටි විස්තර කළා. ඒ වගේම මේ ලෝකෙ වෙනසිලා හට ගන්න කාලයක් එනවා. ඒතර වෙනසින කාලෙදි පින්වත්නි, ඒතර මේ මහ පටවි ධාතුව ඇසුරු කරගෙන පෘථිවිය ඇසුරු කරගෙන මහ පොළොව ඇසුරු කරගෙන සත්‍යයන්ට මොකද වෙන්නේ? ශාස්ත්‍රුන් වහන්සේට පේනවා මේ ලෝකයේ නැසෙන කල්ලි බොහෝ සෙයින් සත්වයෝ ආබස්සර බඹලොවේ උපදිති කියනවා. ඒතර සියලු සත්වයෝ කොහාටද යන්නේ? ආබස්සර කියන බ්‍රහ්ම ලෝකෙට යනවා. ඔහු එහි සිතින් සකස් වූ ජීවිත ඇතිව ප්‍රීතිය අනුභව කරමින් තමන්ගේ සිරුරු එළියෙන් අහසේ හැසිරෙමින් සොඳුරු ලෙස සිටමින් ඉතා දීර්ඝ කාලයක් ඉන්නවා කියනවා. ඉතා දීර්ඝ කාලයක් ඉන්නවා කියනවා. ඔබානි නැසෙන කාලෙට වෙන හැටි පින්වත්නි හරි පුදුමයි. මේ ගොරෝසු කය අතහැරෙනවා. අතහැරලා සිතින් සකස් වෙච්ච ජීවිතයක්, මනෝමය ජීවිතයක් ලබනවා අපි සියලු දෙනාම. දැන් අපි සියලු දෙනාම මෙහෙම හිටපු කට්ටිය. වාසෙට්ටි නිතා දීර්ඝ කාලයක් ඇවෑමින් කිසියම් කාලෙක මේ ලෝකෙ නැවත හැදෙයිද? ඉබුදු කාලෙකුත් වෙනවා කියනවා. මේ ලෝකේ නැවත හැදෙන කල්ලි බොහෝ සෙයින් සත්වය මොකද වෙන්නේ? ආබස්සර ලොවින් චුත වී මෙලොවට ඕන් එනවා කියනවා. ඒතර මේ විනාශ වෙලා ගිය පෘථුවියට මොකද වෙලා තියෙන පින්වත්? ඔන්න බලන්න විස්තර කරනවා හරි පුදුමයි. ඔහු මෙහිදී සිතින් සකස් වූ ඒත් මොකද වෙන්නේ දැන්? ආබස්සර බ්‍රහ්ම ලෝකෙ මෙහාට එනවා කියනවා. ඒත් ආවට පස්සේ කොහොමද හැසිරෙන්නේ? මනෝමය කයක් අපේ සියලු දෙනාටම තිබිලා තියෙනවා. සිතින් සකස් වෙච්ච ජීවිතයක් තිබිලා තියෙන්නේ. හැබැයි මේ ගුරුසු ආහාර ගන්න නැති ප්‍රීතියෙන් ජීවත් වෙන ශරීර තිබිලා තියෙනවා. එතකොට ප්‍රීතියෙන් තමයි ජීවත් වෙන්නේ. එතකොට ප්‍රීතිය අනුභව කරමින් තමන්ගේ ඒ වගේම තමයි පින්වත්නි අපිට ඒ කයෙන් විහිදෙන එළියක් තිබිලා තියෙනවා. කයෙන් විහිදෙන එළියක් තිබිලා තියෙනවා. අපි සියලු දෙනාම අහසේ හැසිරෙමින් සොඳුරු ලෙස ඉඳමින් දීර්ඝ කාලයක් අපි සියලු දෙනාම ඉඳලා තියෙනවා පින්වත්නි. ඔන්න ඊට පස්සේ අපිට මොකද උනේ? දැන් බලන්න එහෙම ලෝකයක් භාගතුන් වහන්සේ දකිනවා. කුමක්ද? ප්‍රීතිය අනුභව කරමින් ඉන්න ජීවිත. මනෝමය ජීවිත. සිතින් සකස් වෙච්ච ජීවිත. වාසෙට්ටි නිසා මේ පෘථුවිය පින්වත්නි එතකොට හැදෙන කාලෙ මොකද වෙනවා කියන්නේ? අර ගිනිගෙන දැවිලා අළු වෙලා පිච්චිලා ගිය මේ පෘථුවිය ආපහු මොකද වෙන්නේ? ජල කඳක් විදියට සකස් වෙලා තියෙනවා කියන මේක තනිකර. කුමක් විදියට සකස් වෙන්නේ? ජල කඳක් විදියට. බාහිරින් බැලූ බැල්මට පේන්නේ ජලය ටිකක් ඒක රාශී වෙලා තියෙනවා එච්චරයි. ජල කඳක් පේනවා එච්චරයි. ඝන අන්ධකාරයක් කියන තියෙන්නේ. තාම તો ඉරහඳ පහළ වෙලා නැහැ. ඒතර මේ සෑම දඹදිව තල අපි ඉස්සෙල්ලා දේශනාවේ කතා කළා මතකද? ඒතර දඹදිව තල 1000ක්. ත්‍රිසේ දඹදිව සෑම තල 1000කින් යුතු මේ ලෝකෙ හැදලා තියෙන මේ ක්‍රමයට තමයි හැදලා තියෙන්නේ උට. අපි ඉන්න මේ ලෝකෙ හැදලා තියෙන මේ මුල් ස්ටෙප් එක මේක තමයි. ජල කඳක් විතර තිබිලා තියෙන්නේ. මහා අන්ධකාරය. ඒතර මේ ජල කඳ යුතු මේ පෘථුවියට ඉරහඳ පායල නැහැ. ඉරහඳ පේන්නේ නැහැ කියන නැකත්තරු පේන්නේ නැහැ, රෑ දහවල් පේන්නේ නැහැ කියන, මාස අඩ මාස කිසි දෙයක් පේන්නේ නැහැ කියන. කාලගුණේ අවුරුදු කිසි දෙයක් නැහැ පේන්නේ නැහැ. ස්ත්‍රී පුරුෂයෝ කියලා පිරිසක් නැහැ කියනවා. ඔක්කොම ඉන්නේ මොකද්ද? මනෝමය ශරීර ටිකක් විතරයි තියෙන ආලෝක විහිදවගෙන එච්චරයි. ප්‍රීතිය අනුභව කරමින් හැසිරෙන අපි සියලු දෙනාම පොදුවේ දැන් අද අපි මනුස්ස ලෝකේ නම් ස්ත්‍රී පුරුෂයෝ විතර වෙන් වෙලානේ තියෙන ශරීර ඔක්කොම. ඒතර මේ සියලු ශරීර ටික කොහොමද ඉස්සර තිබුණේ පින්වත්නි? මේ පෘථුවිය ගත්තොත් තිබුණේ මහා ජල කඳක්. අපි හිටියේ කොහොමද? ප්‍රීතිය අනුභව කරමින් මනෝමය ශරීරේ පුරා විහිදෙන ආලෝකයෙන් අපි හිටියා. සියලු දෙනාම මේ ස්ත්‍රී මේ පුරුෂ කියලා නම් මේ ભેදයක් නැහැ. එහෙම නෙමෙයි තිබිලා තියෙන්නේ. සියලු දෙනාම සත්ව කියන ගණයට තමයි අයිති වෙලා තියෙන්නේ. සත්‍යෝ කියන ගණයට අයිති වෙලා තියෙන්නේ. එහෙම හිටපු ලෝකයක් බුදු කෙනෙක් දැක්කා.
එකල්ලි වාසෙට්ටේනේ සත්‍යයන්ට බොහෝ දීර්ඝ කාලයක් ගත වූ පසු කිසියම් කලෙක හරි පුදුමයි. අර නිවෙන්නා වූ උණු කළ කිරි මතු පිට යොදයක් තිබෙන්නේ යම්සේද එසේයින්ම දිය මතු පිට රස පොළොව පැතිර පහළ වෙලා ගියා කියනවා. ඒතර ටික ටික මොකද වෙලා තියෙන්නේ පින්වත් මේ සම්පූර්ණ අර දිය පැතිරලා තිබුණු මේ මහ පෘථුවි ටික ටික ජලයේ ටික ටික අඩු වෙලා වාෂ්ප වෙලා මොන හරි වෙලා පින්වත් නේ මොකද වෙලා තියෙන්නේ? රසමය ස්වභාවයෙන් යුතු උකුමය ස්වභාවයෙන් යුතු ස්වභාවයක් තමයි මුළු පෘථුවිය වටේම තිබිලා තියෙන්නේ. ඒ මනා පැහැයෙන් යුක්තයි කියන පුදුම සුවඳක් කියනවා. පුදුමාකාර රසවත් කියනවා. හරි රසවත් ගිතලක් යම්සේද රසවත් වෙඬරු යම්සේද එබඳු පැහැයෙන් යුක්තයි කියන පින්වත්නි. පිරිසිදු දඩුවැල් බෑ මීවදේ යම්සේද ඒ වගේ මහා ප්‍රණීත රසයකින් යුක්තයි කියන මේ මහා පෘථුවිය. අද මේ පෘථුවියට මොකද වුනේ? ආලෝකයේ විහිදු ප්‍රීතිය අනුභව කරමින් හිටපු අපේ මනෝමය ශරීර වලට මොකද වුනේ? ඒ ලෝකයේ කර්මානුරූප අනිත්‍ය වෙලා ගියා. එන මේ ලෝකයේ කුමකින්ද වෙනස් වෙන්නේ පින්වත්නි? කර්මානුරූප. ඔන්න බලන්න වෙනස් වෙන විදිය පින්වත්නි. එකල්ලි වාසෙත්තේනි ලොල් ගතියෙන් යුතු එක්තරා රහසේ සැරිසර හිටපු අපි අතර හිටපු එක්කෙනෙක් කවුරු හරි. ආලෝක විහිදුවාගෙන ප්‍රීතිය අනුභව කරමින් බොහෝම යසාගේට අහසේ සැරිසර හිටපු අපි අතරින් එක්කෙනෙක් කවුරු හරි මූලිකත් ඕනම දෙයකට එහෙම නෙපින් හොඳටත් නරකටත් එක්කෙනෙක් මුල් වෙන්න ඕන. ගත්ත මූලිකත්වයේ කෙනෙක්. මොකද උනේ එක්තරා සත්‍යයක් බවත්නි මේ මොකද්ද මේ කියලා රස පොළොව මොකද කරේ? අර මුළු පැතිරලා තියෙන රස පොළොවට ඇඟිල්ලෙන් ඇල්ල පින්වත්නි රස බැලුවා. රස බැලුවා. රස පොළොවේ ඇඟිල්ලෙන් ගෙන රස බැලුව ඔහු ඒට කැමති වුණා කියන අන්න වැඩේ. කොහොමද ඇති උනේ? කැමැත්තක් ඉපදුනා. ඔහු තුල ඒකෙහි තෘෂ්ණාව බැසගත්තා කියන. කොහොමද බැසගත්තේ? තෘෂ්ණාව බැසගත්තා කියන. වාසෙට්ටේනි අන්‍ය වූ සත්‍යෝත් ඒ සත්‍යයාගේ ක්‍රියාව දැක එයට අනුව පැමිණෙමින් රස පොළොවේ ඇඟිල්ලෙන් ගෙන රස බැලූහ කියන. අනිත් සත්‍යොත් අරක දැකලා පින්වත් අනිත් කටියොත් ඒක කරන්න ගත්තා. ඒක සාමාන්‍ය ලෝකේ ස්වභාවයන්නේ. එක්කෙනෙක් කරනවා දකින්නට මොකද වෙන්නේ? අනිත් කටියත් ඒක කරන හොඳ වේවා නරක වේවා. හොඳ කළත් එක්කෙනෙක් ඒක අනුගමනය කරන තා පිරිසක් බිහි වෙනවා. නරකක් කළත් අනුගමනය කරන පිරිසක් බිහි වෙනවා. අනික් කට්ටියත් කුමද කළේ? එතකොට ඇඟිල්ලෙන් ගෙන රස බැලුවා කියනවා. ඊට පස්සේ මොකද උනේ? රස පොළොවේ ඇඟිල්ලෙන් ගෙන රස බැලුවා ඔහු ඒක ඒගොල්ලොන්ට කැමැත්ත ඇති වුණා කියන. ඒගොල්ලන්ගේ හිතවලත් කුමක්ද ඇති උනේ? අන්න වැඩේ. ඔන්න මහ පොළොවට බැස ගන්න අපිට වෙච්ච හේතුව කුමක්ද? මහ පොළොව රස වැටිච්ච මුල් වෙලා වුණ. ෆස්ට් ටයිම් එක. අහසේ හිටපු අපිට ප්‍රීතිය අනුභව කරමින් හිටපු අපිට මහ පොළොවට බහින්නුනේ. මහ පොළොවට ඇතිවෙච්ච තෘෂ්ණාව. අද අපිට වායු උඩට යන්න බෑ ලේසියෙන් පින්වත්නි. එච්චර මේකට තෘෂ්ණා ජාලයකින් අපි සියලු දෙනා ගැට ගැහිලි ඉවරයි. අද ඉතින් මහ පොළොවේ අපි රස බලන්නේ. නමුත් අපි මහ පොළොවට අපි වහ වැටිලා ඉන්නේ. අපිට මහ පොළොවේ අපි අල්ල ගන්න හදන කොටස අපිට අහිමිනොත් කොහොමද පින්වත්නි? අපි කොච්චර ප්‍රශ්න ගොඩකට මැදිහත් වෙනවද? දැන් මේ මානසික සිදුවෙච්ච දෙයක්. ඇස් දෙකෙන් දැක්කා, නාසයට ගඳ සුවඳ දැනුණා, පොළොවට කිට්ටුණා. කිට්ටුලා කොහොමද කරේ? රස බැලුවා. අන්න ඊට පස්සේ මොකද්ද උනේ? ඉක්බිති වාසෙට්ටේනි සත්‍යෝ රස පොළොව වළඳන්න අත්වලින් පිඩු කිරීමට වෙහෙසුණා කියන. වාසෙට්ටේනි යම් කලකේ සත්‍යෝ රස පොළොව වළඳන්න අත්වලින් පිඩු කිරීමට වෙහෙසුණාවද එකල්ලි වාසෙට්ටේනි සත්‍යයන්ගේ තම සිරුරු වලින් එළිය ආතුරුදහන් වෙලා ගියා කියන.
තම සිරුරින් ආ එළිය නොපෙනී ගිය කල්ලි අන්න ඊට පස්සේ කොහොමද උනේ? සඳහිරු පහළ වුණා. දැන් එළියක් නැහැ. මනෝමය කය තියෙනවා. වළඳන දේකුත් තියෙනවා. දැන් රසපොලවට අපි කට්ටියම කෑදර වුණා. හඳහිරු දැන් පහළ වුණා. ඒ වෙනුවට විකල්පයක් තියෙනවා. නැකත්තරු පහළ වුණා. නැකත්තරු පහළ රෑදවල් පහළ වුණා. රෑදවල් පහළ කල්ලි මාස අඩ මාස පහළ වුණා. මාස අඩ මාස පහළ වූ කල්ලි කාල ගුණය වර්ෂා ක්‍රමය පහළ වුණා. මෙපමණකින් වාසෙට්ටිනි මේ ලෝකය නැවත ඉපදුනා හැදුනා කියන. අන්නේ රූප ධාතු සකස් වෙච්ච විදිහ, පඨවි ධාතු හැදිච්ච විදිහ පින්වත්නි. ඒ ලෝකේ නිර්මාණය වෙච්ච ආකාරයේ ශාස්ත්‍රුන් වහන්සේ අවබෝධ කළා. ආශ්චර්යයක්. ආසේ සැරිසරසරා හිටපු ආලෝකයේ විහිදුවමින් ප්‍රීති අනුභව කරමින් හිටපු ඇසකරනාසි දිවකය මනසින් යුතු ඒ ලෝකයෙන් යුතු අපිව ඔන්න මහ පොළොවට බැසගත්තා. එකල්ලි වාසෙට්ටියනි සත්වය රස පොළොව අනුභව කරමින් ඒ වළඳමින් ඒ ආහාර කොටගෙන ඉතා දීර්ඝ කාලයක් ඉන්න පටන් ගත්තා. වාසෙට්ටියනි සත්වය යම් ආකාරයකින් රස පොළොව අනුභව කරමින් වළඳමින් ආහාර කරගෙන දික් කාලයක් ඉන්නකොට මොකද උනේ? ශරීරේ පින්වත්නි අර මනෝමය ස්වභාවය නැති වෙලා ගොරෝසු බව ටික අපේ බැස ගන්න පටන් ගත්තා. ඔන්න අපිට මනුස්ස ලෝකේ ඉන්න අපිට ගොරෝසු කයක් ලැබෙන්න හේතුව පින්වත්නි. දැන් අද මනෝමය කයක් ගැන විශ්වාසයක් නැති වෙන තරමට අපේ සිත් ගොරෝසු කයේ බැසගෙන ඉවරයි. මානසික ප්‍රීතියකින් ජීවත් වෙනවා කියන කාරණේ පවා නිකන් හාස්‍ය ජනක මට්ටමට පත් වෙන මට්ටමට අපි ගොරෝසු ආහාර වලින් ජීවත් වෙලා ඒකට යට වෙලා අපි ඉවරයි. ඒත් බුද්ධ ආදී උතුමන් වහන්සේලා එක වේලකින් ජීවත් වුණා කියන එක අද නිකන් හාස්‍යයට කාරණාවක්. නිරෝධ සමාපත්තියට සම්බන්ධ මහෝත්තමයෝ දින 7කට පස්සේ ආහාර ගන්නවා කියන එක අද හාස්‍යයට කාරණාවක්. ඒ තරමට ගොරෝසු ආහාරයෙන් පිළිබඳ විශ්වාසය වැඩි වෙලා එතන බැසගෙන අපේ හිත ඉවරයි. අහසේ සැරිසරා අපි ප්‍රීතිය අනුභව කරමින් ආලෝක විහිදුවමින් හිටපු අපිට අද අපි උඩ පැන්නත් ආයෙත් පහළට වැටෙනවා. එච්චරට අපි ගුරුසුකයි බැසගෙන මහ පොළොවට බැඳිලා ඉන්නේ. අර මනෝමය ජීවිත ගැන විශ්වාසයක් ඇති නොවන මට්ටමට අපේ හිතවල අවිද්‍යාව අන්ධකාරයේ තෘෂ්ණා ගගත් එක බැසගෙන ඉවරයි. ඒ විශ්වාසය උපදින්නේ. මේ ශාස්ත්‍රුන් වහන්සේගේ උදාාර අවබෝධය ගැන හිත පහදව ගත්තොත් අපිට මේ පරම සත්‍ය ගැන කොතරම් රැකවරණයක්ද පින්වත්නි. මේ අවිද්‍යාවේ තෘෂ්ණාවේ භයානකම. ඊට පස්සේ කුමද්දුනේ පින්වත්නි වර්ණ විවර්ණ භාවය පැනුණා කියනවා. ඇතැන් සත්ත්ව කෙනේ මනා පැහැයෙන් යුක්තයි කියන. ඇතැන් සත්වයෝ කිලිටු පැහැයෙන් යුක්තයි කියනවා. ඒතර මොකද උනේ දැන් ආලෝකය අතුරුදහන් වුණානේ. දැන් ගුරුසු ආහාර ගන්න අපේ ශරීරයේ මනෝමය ස්වභාවය අතුරුදහන් වෙලා ගුරුසුමය ස්වභාවය පැන නැගුණා. ඒකත් ඒ ස්වභාවය ගුරුසුමය ස්වභාවය පැන නගිනකොට ඒ ශරීරයේ වර්ණ විවර්ණ භාවයේ තියෙන පින්වත්නි ඒ කෙනාගේ හිතවල ගොඩ නැගුණු කර්ම ශක්තියේ ස්වභාවයට අනුව තමයි. කර්ම ශක්තියේ ස්වභාවයට අනුව තමයි. සමහර අය වර්ණවත් සමහර අය කිලිටි. ඒ මානසික ක්‍රියාදාමයේ මේ සිතිවිලි රටාවේ වෙනස්කම එතකොට. ඒක ඉස්සෙල්ල පේනුන්නේ නැහැ ඒක. කොමක් නිසාද? මනෝමය ශරීරිත වෙච්ච නිසා. ඒතර ඒ කෙනාගේ ආලෝකي ගත්තොත් පින්වත්නි ඒ වගේත් වෙනස්කම් තිබුණා. ඒක සමහර දේශනාවල විස්තර වෙනවා ඒක. ඒ සත්‍ය මනා පැහැත්තවගෙන කිලිටි පැහැති සත්‍යයෙන් යුක්තයි කියන මොවුන් අතරින් ඊට පස්සේ මොකද උනේ පින්වත්නි? අර හොඳ පැහැ තියෙන කට්ටිය ගැට අර කිලිටි පැහැ තියෙන අය ගැන මොකද උනේ? ලාමක සිතක් පහළනා කියනවා. අනික් කටට මාන්නයක් ඇති වුණා කියනවා. අපිට වඩා මෙවුන් පැහැයෙන් අඩුයි කියලා. එහෙම අපිට වඩා මේගොල්ලෝ පැහැයෙන් අඩුයි කියලා හිතනකොට ඒ සිටිවිලි ඔස්සේ මොකද උනේ? අන්න පින්වත්නි රස පොළොව අතුරුදහන් වෙලා ගියා. බලන්න මේ එතකොට බාහිර ලෝක වෙනස් වෙන හැටි පින්වත්නි. බාහිර ලෝක දැන් බලන්න ආධ්‍යාත්මික ලැස කරනාසි දිවකය මනසත් වෙනස් වුණා. ආධ්‍යාත්මයේම තියෙන අවිද්‍යාවයි තෘෂ්ණාවයි කර්මයයි නිසා.
දැන් බාහිර ලෝකේ බලපෑම් වෙනස් කරනවා ආධ්‍යාත්මය හටගන්න කර්ම ශක්තිය වෙනස් වීම වෙනකොට. මේ මාන්නේ හිතල උපදින්න මොකද වෙන්නේ? බාහිර අර තියෙන සැපේ වෙනස් වෙලා යනවා. රසපොළොව අතුරුදහන් වී කල්ලි ඔහු එක් රැස් වෙලා කතා කරන්න ගත්ත කෙනා හෝ ඉස්සර මිහිරි රසය තිබුණා දැන් නෑනේ කියලා. ඊට පස්සේ මොකද උනේ? ඒ රස පොළොව අතුරුදහන් වුණාට පස්සේ බින්වා ඒ විකල්පයක් විදියට අපි තාම පින තියෙන බිම්හතු පහළ වුණා කියන. දැන් බින්හතු අනුභව කර ඉන්නකොට තව මොකද උනේ? ඒවත් පුදුම ප්‍රණීතයි කියන පින්වත් දඩු බෙල් බෑමීම දෙයක් වගේ කියන ප්‍රණීත භවය වගේ. ඊට බින්හතු අනුභව කරද්දී ශරීරයේ තියෙන තව ගොරෝසු බව එන්න වැඩි වෙනකොට වර්ණ විවර්ණ භාවය තව පැන නැගිනවා කියනවා ඉස්මතු වුණා කියනවා. තව වර්ණ විවර්ණ භාවය ශරීරයේ උපදිනකොට මොකද වෙන්නේ? අර වඩා වර්ණවත් කට්ටියට දුර්වර්ණය ගැන එන්න කොහොමද ඇති උනේ? මොවුන් අපි අතරින් මනා පැහැයෙන් යුක්තයි නෙමද? අරගොල්ලන්ට හිතුණගෙන අපිට වඩා මේ කට්ටිය කිලිටි පැහැයෙන් යුක්තයි නෙමද කියලා. ඔහොම උපදින්න මානසික වශයෙන් මොකද වෙනස් වෙනව දැන්. ඒ විපර්යාසිත එක්ක මොකද වෙන්නේ? මාන්නේ, අතිමාන්නේ, හීනමාන්නේ මේවා වැඩෙන්න බින්වතුත් අතුරුදහන් වෙනවා කියන පින්වත්නි. බලන්න මේ මහ පොළොව වෙනස් වෙන විදිය. එහෙනම් කල්පනා කරලා බලන්න මේ ස්වාභාවික ව්‍යසන වලට හේතුව කුමක්ද? අද මේ ආහාර පාලවල රසයේ වෙනසට හේතුව කුමක්ද? මේ සමහර අය දැන් මේ මොනවද ගොවිතැන් කරන මේ වගේ වෙනස්කම් වලට හේතුව කුමක්ද? මේවා කඩාකප්පල් වෙනවා, සමහර සාර්ථක වෙනවා, සමහර ඒවා රසවත්, සමහර අය නීරසයි. කල්පනා කරලා බලන්න මේවට හේතුව කුමක්ද? මේ මහ ගස්කොලන් සතාසිව්පා වතුර ටික පවා වෙනස් වෙවි යනවා සත්‍යයාගේ සිත කිලිටු වෙන වෙනස් වෙන විදිය. ඊට පස්සේ මොකද වුනේ? බිම්මතු අතුරුදහන් වෙලා බදාලතා කියන වැල් වර්ගය හටගත්තා කියන පින්වත්නි. ඒකත් බොහෝම ප්‍රණීත දඬු වැල් බෑ මීවදයක් වගේ රසයි කියනවා. ඒතර මේවත් එක්ක කොහොමද උනේ? තවත් ශරීරයේ වර්ණ විවර්ණ භාවය පැන නගිමින් තවත් මාන්නේ අතිමාන්නේ වැඩෙන්න ගත්තා කියනවා. එහෙම වෙනකොට මොකද උනේ? බදාලතත් අතුරුදහන් වෙලා ගියා. ඒ වෙනුවට පහළ වුණා කියන කොහොමද? හැල්වි කියන දේ පහළ වුණා කියනවා. මේ පොළොව සකස් කළා නෑ. අද නම් අපි විවාහන කොච්චර පොළොව හදන්න ඕනද? හැබැයි කුඩු නෑ, දහයියා නෑ, පිරිසිදු සුවඳවත් සහල්ම ඵලයේ කොටගත් ඇති පැසී ගිය හැල් කරලා. යම් සහලක් සවස ආහාරය පිණිස එතනින් රැගෙන එද්ද පසුදින උදෑසන ආයෙත් ඒ විදියටම තියනවා කියන පින්වත්නි. යම් සහලක් උදේ ආහාරයේ පිණිස උදෑසන ගෙනෙද්ද සවසෙහි පැසුණු සහල් නැවත පැලවී තිබේද කපා නොගත් තැනක් පෙපෙන්නේ කියන පින්වත්නි. එකලි වාසිටින සත්‍යය සකස් නොකළ පොළවේ පහළු පැසී ගිය හැල් සහල් අනුභව කරමින් වළඳමින් ආහාර කොටගෙන දිව්කලක් හිටියා කියනවා. වාසිටිනි සත්‍ය යම් අයුරකින් සකස් නොකළ පොළවේ පහළ වූ පැසී ගිය හැල් සහල් අනුභව කරමින් වළඳමින් ආහාර කොටගෙන දිව්කලක් ඉන්නකොට ශරීරයේ ගුරුසු බවම බැසගන්න වර්ණ විවර්ණ බව තව ඉස්මතු වෙන්න අන්න ස්ත්‍රී ලක්ෂණත් පුරුෂ ලක්ෂණත් ඉස්මතු වෙන්න පටන් ගත්තා කියන්නේ ඊට පස්සේ පින්වත්නි. බලන්න කොහොම හිටපු අපිටද මේ උනේ? එතන මේ ඒ ශරීරවල සමහර ශරීරවල ස්ත්‍රී ලක්ෂණත් සමහර ශරීරවල පුරුෂ ලක්ෂණත් කියන ඒවා මේ සියලු දෙනාට බෙදුනේ මනෝමය ශරීර. ප්‍රීති අනුභව කළේ සියලු දෙනාම. සියලු දෙනාම ශරීර වලින් ආලෝක විහිදුණා. එහෙම ශරීර වලට මොකද උනේ? මොකද්ද විපර්යාසයට හේතුව පින්වත්නි? හරි බොදුමයි. මේ අවිද්‍යා සහගත මනසින් තමයි තෘෂ්ණාව තිබිච්ච හිතෙන් තමයි මේ ඔක්කොම ප්‍රශ්න ටික හටගත්තේ. එහෙම හිටපු ජීවිත වලට කොහොමද මුලින්ම උනේ? මහ පොළොවට රහ වැටුණා. අහසේ හිටපු අපි මහ පොළොවට කිට්ටු වෙන්න ඕක ප්‍රධාන හේතුවක් වුණා.
අද වෙනකන් දැන් බලන්න පින්වත් අපි දා මහ පොළොවේ පෘථිවි රසයට රහ වැටිලායි ඉහළ ඉඳලා පහළට අපි ආවේ. අද මේ මහ පොළොවේ අරබුදේ කොච්චර පැතිරලා තියෙනවද පින්වත්? අවිය ආයුධ ගන්න මට්ටමට පත් වෙලා තියෙනවා. කැති පොළු ගන්න මට්ටමට පත් වෙලා තියෙනවා. අනිවිඳ කොඩිවින කරන මට්ටම අද සමාජයේ පත් වෙලා තියෙනවා. කොමකින්ද මේක කරලා තියෙන්නේ මේ? බලන්න මේ අවිද්‍යාව අන්ධකාරයට මේක පේන්නේ නැහැ. තෘෂ්ණා ජාලයෙන් කරපු හානියක්. එවන් ලෝකෙට තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ අඳුරු ලෝකේ එළිය කළා පින්වත්නි. මේ මහා ව්‍යසනය තථාගතයන් වහන්සේ දැක්කා. දැකලා මේ අවිද්‍යා අන්ධකාරයේ හිත්තල පළල දාන්න සිඳල දාන්නට තෘෂ්ණා ජාලය සිඳල දාන්නට තථාගතයන් වහන්සේ සතර සතිපට්ඨාන දේශනා කළා. සතර සම්‍යක්පදාන වීර්ය දේශනා කළා. ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන ඉර්ධිපාද හතරක් දේශනා කළා. ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ආදී ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම පහක් ගැන දේශනා කළා. සති ධම්ම විජේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ෂා කියන මානසිකව ගොඩනගෙන අවිද්‍යා අන්ධකාරයේ සිඳිල යන වෙනසිල යන තෘෂ්ණා ජාලය වනසන්න හේතු වෙන බොජ්ජංග අවබෝධ කළා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ අවිද්‍යා අන්ධකාරයේ පලා දාන සිඳල දාන තෘෂ්ණා ජාලේ වනසන ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ඉක්මවා යන උදාර දහමක් ශාස්ත්‍රුන් වහන්සේ අවබෝධ කළා පින්වත්නි. කල්පනා කරලා බලන්න මේ මනුස්ස ලෝකේ හට ගැනීම පින්වත්නි. දැන් බලන්න මනුස්ස ලෝකේ හටගත්තේ කොහොමද? එතකොට මේ ආධ්‍යාත්මික ආයතන, ඒ කියන්නේ ඇස කන නාසය දිව කය මනසට බාහිර ආයතන රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු එකතු වෙනකොට ඒ ස්පර්ශය ඔස්සේ තමන්ගේ චිත්ත සංතානි දැන් ඒ සියල්ල සිදු වෙන්නේ අවිද්‍යාව සහගත. අවිද්‍යාව සහගත කියන්නේ කොහොමද? ඒ බාහිර ආයතන ආධ්‍යාත්මික ආයතනත් එක්ක එකතු වෙනකොට මේ හිතේ උපදින එක සතුටක් උපදිනවා. එක්ක දුකක් උපදිනවා. එක්ක උපේක්ෂාවක් උපදිනවා. සත්‍යයට ඒ පිළිබඳ අවබෝධයක් නැහැ. ඒක උපදිද්දී තමන්ගේ චිත්තසංතානයේ සැපට දුකට උපේක්ෂාවට මේ ආධ්‍යාත්මික මොකද වෙන්නේ? ගැට ගැහිලා යනවා. ඊට පස්සේ ඒ ඔස්සේ තමන්ගේ ආධ්‍යාත්මික චිත්තසංතානය තුළ චේතනා ඇති වෙනවා. ඒතර මේ මෙන්න මේ පිළිබඳ අවබෝධයක් නැහැ. මේක සිදුවෙන්නේ මේ ක්‍රමයටයි කියලා. ඒතර මොකද වෙන්නේ? මේ චිත්තසංතානය තුළ මේ සිදුවෙන ක්‍රියාදාමයට මේ සත්‍යය යට වෙලා මේ සත්‍යයේ ජීවිතේ වෙනසිලා ෂේ වෙලා යනවා පින්වත්නි. අඳුරෙන් අඳුරට මේ සත්‍යය ගෙනියනවා. එහෙනම් මේ ලෝකේ හටගන්නේ ක්‍රමයටයි. ඉතින් මේ සියල්ල දන්නා සියල්ල දකින රහත් සම්බුදුරජාණන් වහන්සේ මේ රූප ශබ්ද ගන්ධ රස මේ කියන ලෝකේ හට ගැනීමත් තථාගතයන් වහන්සේ අවබෝධ කළා. මේ ධාතු වල ස්වභාවයත් ඇස කන නාසය දිවකය මනස කියන ඒ ධාතු වලින් හටගත්තු ඒ ලෝකත් අවබෝධ කළා. සියලු ලෝක අවබෝධ කළා. සියලු ලෝක වලින් නිදහස් වෙන ධර්ම අවබෝධ කළා. ඒ ලෝකයන් හටගන්න විදිය අවබෝධ කළා. මේ මනුලව හට ගැනීමයි අද අපි පින්වත්නි කතා කළේ. හරි පුදුමයි. ඉතින් ඒ නිසා ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ උදාාර අවබෝධය ගැන අපි හිත පහදව ගන්න නිරන්තරයෙන් මහන්සි ගන්නවා. දැන් බලන්න මේ මනුස්ස ලෝකේ මේ හට ගැනීම මේ වෙනකොට කොතරම් වෙනස්කම් තියෙනවද පින්වත්නි? ලංකාව කියලා තව දූපතක මනුස්ස කණ්ඩායමක් ඉන්න, ඕස්ට්‍රේලියාව කියයි, ඇමරිකාව කියයි, ඉන්දියාව කියයි, විවිධ නම් වලින් කියා දැන් මේ මනුස්ස ප්‍රජාවත් වෙනස් වෙලා, රටවල් වශයෙන් වෙනස් වෙලා, මනසේ හටගත්තු දෘෂ්ටි ඔස්සේ දෘෂ්ටි වශයෙන් වෙනස් වෙලා, අදන ආගම් ඔස්සේ ආගම් වශයෙන් අද මිනිස්සු බෙදලා යනවා. මේ විදියට පින්වත්නි දෘෂ්ටි ඔස්සේ පංචකාමී ඔස්සේ මේ මානසිකත්වය බෙදි වෙනස් වෙවි ස්ත්‍රී පුරුෂ වශයෙන්, ලස්සන කැත වශයෙන්, පෝසත් දුප්පත් වශයෙන් අද මේ විවිධාකාර නානා ආකාරයේ
නානා අයුරින් වෙනස් වෙච්ච ලෝකයන් තථාගත බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ ආශ්චර්යයි අවබෝධයට ආශ්චර්යයි අවබෝධී බුදුරජාණන් වහන්සේ අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා. ඒ ශ්‍රාවක සංඝරත්නයට නමස්කාර වේවා. ඉතින් ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ සරණ ගිහිල්ලා, මේ භාග්‍යතුන් වහන්සේ සරණ ගිහිල්ලා මේ උතුම් සසර දුකින් නිදහස් වෙන්නට මේ රැස් කළ උදාර පින මේ පින්වත් සිල් දනාට එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ 2022 ජනවාරි මාස 2 වන දින 8 වන උපන්දිනය සමරන සනුජ සදෙව්මින අමරතුංග පින්බර පුතුට සෙත් පැතීම පිණිස BDL ගුණසේකර මාවත මූණගම හොරණ යන ලිපිනේ පදිංචි ඩග්ලස් හේමජිත් අමරතුංග සහ චතුරිකා සපුමානගේ යන පින්වත් දෙපළ විසින් තමයි උදාර ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් මේ රැස්වුණු උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයට මේ පින් අනුමෝදන් වේවා. සක් දෙවිඳුන් විස්කන් දේවපුතු විරෝධ විරෝපාක්ෂ වෛශ්‍රවණ දත්තරාෂ්ට සතරවරන් රජ දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. සෙම්පත් දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසම් දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සම්බුදු සසුන ගැන පහන් සිත් උපදවාගෙන සත්පුරුෂ සීල දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දිව්‍යංගි දෙහිමි රැකවරණීය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ මහා සංඝරුවනට සලසා දෙත්වා. සදහෙවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දිව්‍යෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුන උදාර පින ඒ ධර්ම දානමේ පින්කම සඳහා උපකාර කරන පින්වත් සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුන උදාර පින පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයටත් ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලය අනුශාසක කළුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැපවෙන මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. පාසක දරුවන්ට අනගාരികා මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාදයේ දිව්‍යංගි දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය 2022 ජනවාරි මාස 2 වන දින 8 වන උපන්දිනය සමරන සනුජ සදෙව්මින අමරතුංග පින්බර පුතුට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ඒ වගේම ඩග්ලස් හේමජිත් අමරතුංග සහ චතුරිකා සපුමාන යන දෙපළට ඒ දෙපළගේ සුජීවත්ව සිටින දෙමව්පියන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම තමයි මිනුද මිත්සර පින්බර පුතුට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම ඒ පින්වත් සියලු දෙනා නිරතුරු කල්යාණ මිත්‍ර ඇසුරම සැලසේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධාකාරී මණ්ඩලයේ සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාදයේ දිව්‍යංගී දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.